නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි ඊටම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන් අදත් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගෞරවතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අප සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ දරන පින්වතුන් පිළිබඳව රාජගිරිය මැදවැලිකඩ පාර යන ලිපිනේ පදිංචි පින්වත් චන්දන සහ අග්‍රා දහනායක යන දෙපළ, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි ශිරෝමි සහ සාලිය ජයසේකර යන දෙපළ, අසංග සහ නිල්මිනී දහනායක දෙපළ ඇතුළු පින්වන්ත දූදරුවන් සහ මුණුබුරු මිනිවිරියන් හැමදෙනා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වත් හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් මහා සංඝරුවන පාමුල අපිට සදහම් පිළිසඳර පවත්වා ගන්න අවස්ථාව දෙන්නේ. අපි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත වන්දනමාන කොටගෙන ගෞරවයෙන් ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් මෙතෙන් සිට අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පියුමත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි තාම බොජ්ජංග සංයුත්තේ මේ උපේක්ෂාව ගැන මම විස්තර වශයෙන් කතා කරන්න තීරණය කළා. අපි ඉන්ද්‍රිය භාවනාව මුල් කරගෙනත් අපි කතා කළේ මේ උපේක්ෂාව වඩන විදිය. එහෙමයි. අදත් අපි ඒ වගේ දේශනාවක් අරමුණු කරගත්තු බල කරන්න. අදත් මේ යෝනිසෝ මනසික එදා දැන් ඒ කරන දේශනාව තිබුණේ සිහිය වීරියේ වන්ත කෙනෙකුට බොජ්ජංගයේ තුළ හිත පිහිටවගෙන යන්න පුළුවන් ලස්සන ගමනක්. එහෙමයි. අද මේ කරන දේශනාව සිහියත් යම් ප්‍රමාණයකට තියෙන හොඳ විමර්ශාවක් තියෙන කෙනෙකුට. එහෙමයි. එතන මේ එක එක දේශනාවලින් එකිනෙකාට නිවන් මඟ විවර වෙන පැති සකස් වෙනවා. ඒකයි අපි මේ දේශනාවක් ඉස්මතු කරගීමේ ආරම්භය තියෙනවා. මොකද එකිනෙකාගේ මානසික කුසලතාව වෙනස්. ඒකට මේ මානසික කුසලතාවයේ මත එකිනෙකාට මාර්ග විවර වෙන්න යම් යම් දේශනා හේතු වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එතකොට අපි ඒක තේරුම් අරගෙන එතකොට මේ මානසික තමන්ගේ මේ ධර්ම මාර්ග විවර වෙන්නේ මොන වගේ දහම් කරුණක් ශ්‍රවණය කිරීම තුළ කියවීම තුළද කියන කාරණේ තම තමන් තේරුම් ගන්න මහන්සි ගන්නවා. එතකොට ඒක තමයි මේ ධර්ම මාර්ග දියුණුව පිණිස අනිවාර්යෙන් තමන්ට උපකාරී කරන්නේ. එහෙමයි. ඒතර අදත් මම කල්පනා කළා මේ වගේ උදාර සුන්දර එක්තරා පුද්ගලයෙක් මේ තිරුවන් සරණ මනාකොට පිහිටීම පිණිස අනුග්‍රහ කළ ලස්සන දේශනාවක් සිහි කළ දෙන්න. ඒතර හොඳ විමර්ශාවක් තියෙන කෙනෙකුට මේ දේශනාවම යම් ඒ කෙනාගේ ජීවිතේ ධර්ම මාර්ගයේ අංගයක් විදිහට පුරුදු කරගෙන යන්න හේතු වෙනවා මේක. එහෙමයි ස්වාමීනි. මේ දේශනාව වෙනවා පෝතලීය සූත්‍රය. පෝතලීය කියන ගෘහපතියාට වදාළ දේශනාව. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දවස් තුල වැඩ සිටි අංගුත්තරාප ජනපදයේ ආපන නම් වූ අංගුත්තරායපයන් නියංගමේ වැඩ වාසය කළේ. එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරවගෙන පාත්‍රය අරගෙන මේ ආපන කියන නිවන් ගමට පිටිසිඟා වැඩියා. ආපන ගමේ පිටිසිඟා වැඩම කළ දන් වළඳලා දිවා විහරණය පිණිස එක්තරා වනලැහැබ්බයකට වැඩම කළා. ඒ වනලැහැබ ඇතුළට වැඩලා එක්තරා රුක්සෙවණක දිවා විහරණයෙන් දැන් වැඩ සිටියා. එතකොට මේ පෝතලීය කියන මේ ගෘහපතියා, ඒ කියන්නේ ගිහි කෙනා,
පෝතලිය කියන ගෘහපතියා හොඳට හැඳ පැළඳගෙන කුඩයක් ඉහළගෙන එහෙමයි. පාවාහන් යුගලක් දමාගෙන ව්‍යායාම පිණිස සක්මන් කර කර ඉන්නවා. එහෙයි ස්වාමීනි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ආවා දැකලා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සමග පිළිසඳර කතා බහේ යෙදුණා. එකත් පසක හිටගත්තා. දැන් තාම දැන් ඔන්න බලන්න රූපශ්‍රීය දැක්කාට තාම බුද්ධ කාය දැක්කේ නෑ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒක. ඊට පස්සේ කියන පින්වත් ගෘහපතිය මේ ආසන තියෙන්නේ කැමති නම් වාඩි වෙන්න කිව්වා. එතන මොන හරි තියෙන්නේ නැති. එහෙමයි ස්වාමීනි. සමහරලාට එතන ඉදා භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දකින්න නැති මේ ධර්මය අවබෝධ කරනවා කියලා. එහෙමයි. ඒ නිසාම සමහරට එතනට ඇවිල්ලා ඉන්නේ නැති. එහෙමයි. එතකොට පින්වත් ගෘහපතිය මේ ආසන තියෙන වාඩි වෙන්න කිව්වා. ඊට පස්සේ පෝතලිය ගෘහපතිය කල්පනා කළා මේ ශ්‍රමණ ගෞතමයන් මට ගෘහපතිය කියලා කියනවනේ. ගෘහපතිය කියලා කියනවනේ. ඒතර ගෘහපතිය කියන වචනේ ආමද ගිහි කෙනාට කියන්නේ ගෘහපතිය. එහෙමයි. අගෞරව වචනකින් මට කතා කළා නෙව කියලා කිපුණා. නොහොතට වුණා. නිශ්ශබ්ද වුණා. බලන්න බුදුරජාණන් වහන්සේ මෙයා අවසල ගන්න ධර්ම මාර්ගෙට ලස්සන ගානට කාරණා දන්නවා. හරි ආශ්චර්යයි. මේ දැනගෙනමයි මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ. මෙතන භාග්‍යතුන් වහන්සේ දෙවෙනි වතාවත් මේ මොකද කරේ පෝතලිය ගෘහපතියට කිව්වා පින්වත් ගෘහපතිය මේ ආසන තියෙන්නේ. ඉතින් මේ සුදුසු තැනක් බලලා වාඩි වෙන්නකෝ කිව්වා. ආයෙත් මොකද උනේ ගෘහපතිය ශ්‍රමණ ගෞතමයා මට ගෘහපතිය කියලා අගෞරව වචනකින් කතා කළා කියලා ආයෙත් කිපිලා නොහොතුට වෙලා නිස්සබ්දලා හිටියා. දත මිටි කාගෙන. එහෙමයි. එතකොට භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි වතාවටත් ආයි පෝතලී පුත්තු ගෘහපතියට කිව්වා "උන්වත් ගෘහපතිය මේ ආසන තියෙන ඉතින් කැමති නම් වාඩි වෙන්නකෝ" කියලා. එහෙම අදාළවට පස්සේ පෝතලී පුත්තු ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන් මට ගෘහපතිය කියලා ගෞරව කළා නෙව කියලා කිපිලා නොහොතුට වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා "බවත් ගෞතමය යම් මේකින් ඔබ මාහට ගෘහපතිය යන වචනෙන් අමතා කතා කරයිද ඒ වචනේ හරිය නැහැ ගැලපෙන්නේ නැහැ" කිව්වා. එහෙමයි. ඒ වචනේ මට ගැලපෙන්නේ නැහැ කිව්වා. කතා කරන්න පාවෝ. එහෙමයි ස්වාමීනි. ඒ බුදුරජාණන් වහන්සේ ආනෝ පින්වත් ගෘහපතිය ආයෙත් කියන ගෘහපතිය. ඔබගේ ඒ ආකාරي සටහන් තියෙනවනේ ඉතින් මේ ගෘහපතිය කියන්න පුළුවන් සටහන් තියෙනවා. ශ්‍රමණයෙන් ශ්‍රමණ සටහන් තියෙනවනේ. සමහරවිට ඒ කාලේ කෙස් බාලා මොකක් හරි ඇඳුමක් ඇති විශේෂ ඇඳුමක් අනිශ්‍රමණයන්ට දැන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් චීවරයක් තියෙනවා. එහෙම ඇතිනේ. ඉතින් ඒ ආකාරයේ හැඩරුව තියෙනවනේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ ගිහියෙක් වගේ හැඩරුව තියෙනවා ඔබතුමාට. දැන් අද නම් කලිසමක් ඇඳලා, සරමක් ඇඳලා, ෂර්ට් එකක් ඇඳගෙන, ඉස්ත්‍රි කෙනෙක් නම් ගවුමක් ඇඳලා, සාරියක් ඇඳලා ඉතින් ඒකට තේරෙනවනේ බැලු බැලම මේ ගිහි කෙනෙක් කියලා. එහෙමයි. නමුත් බවත් ගෞතමයනි මම සෑම කර්මාන්ත කටයුත්තක්ම බැහැර කරලානේ ඉන්නේ. ඒ නිසා සෑම විවහාරයක්ම මේ මුලින්ම සිඳලා දාලා මම මේ ඉන්නේ කිව්වා. දැන් මෙයා හිතුවේ කර්මාන්ත කටයුතු වයසට යනකොට කර්මාන්ත කටයුතු අතහැරලා දරුවන්ට ඔක්කොම පවරලා සුදු ඇඳුම් ඇඳගෙන හිටියාම මං ගෘහපතියෙක් නෙමෙයි මං ශ්‍රමණෙක් මං බ්‍රහ්මණෙක් කියලා තමයි හිතාගෙන ඉන්නේ නැත්තේ. එහෙමයි. ඉතින් පින්වත් ගෘහපතිය ඔබ සෑම කර්මාන්ත කටයුත්තක්ම බැහැර කළේ කොයි විදිහටද කියලා ඇහුවා. ඔබ සෑම විවහාරයක්ම මුලින්ම සිඳ දැම්මේ කොයි විදිහටද කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. ඉතින් බවත් ගෞතමයනි මෙහිලා මට යම් ධනයක් තිබුණා නම් දාන්නයක් තිබුණා නම් රිදී වේවා මිල මුදල් වේවා තිබුණා නම් ඒ සෑම දෙයක්ම මම දරුවන්ට දුන්නා. දැන් මම බලාපොරොත්තු වුණා ඒව එතකොට. එහෙමයි. ඒ ගැන මම අවවාද ලබන කෙනෙක් නෙමෙයි. ධනය සම්බන්ධයෙන් මට කවුරුත් අවවාද කරන්න ඕනේ නැහැ ඔක්කොම දීලා තියෙන්නේ. අපහාස ලබන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මං ආහාරයකට ඇඳුමකට වගේ මූලික දෙයකට යමක් අරගෙන ඉන්න විතරයි මං ගාව තියෙන්නේ බවත් ගෞතමයනි ඔය විදියටයි සෑම කටයුත්තක්ම බැහැර කළේ කියලා කිව්වා. ওই විදියටයි සෑම කටයුත්තකින්ම විවහාර සංසිඳෙව්වේ කියලා කිව්වා. පින්වත් ගෘහපතිය ඔබ විවහාර සමුච්ඡේදනය කළ බව පැවසුවේ වෙන ආකාරයකින් කිව්වා. එහෙමයි ස්වාමීනි. නමුත් මේ ආර්ය විනී විවහාර සමුච්ඡේදනය වෙන්නේ ඊට වඩා වෙනස් විදියකට කිව්වා. එහෙමයි. ස්වාමීනි දැන් බලන්න මේ හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ කරුණා සමාපත්තියට මම මේ හම්බෙන කට්ටිය ස්වාමීනි ආර්ය විනී විවහාරේ මුලින්ම සිඳලා දාන්නේ කොයි විදියටද කියලා ඇහුවා.
ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අම්මයුරකින් ආර්ය විනී විවහාර සමුච්ඡේදනයක් වන්නේද? ඒ අයුරින් මට දහම් දේශන සීක්වා. ඉන්න සැනි වෙනස් වුණා. අන්න බුද්ධිමත් බව. අන්න ප්‍රඥා සම්පන්න බව. ආශ්චර්ය නේද? දැන් තමම් යම් අදහසකට එයාගේ හිත ඇතුලේ කැකෑරලා තිබුණ බැසගෙන තිබ්බා. මොකක්ද අදහස? ගෘහපති කියන විවහාරයට නැති කරගන්න උවමනාව තිබ්බා. එහෙමයි. සමහර කට්ටිය කැමති නේ වයසට ගියාට පස්සේ ගෙවල් දොරවල් ඔක්කොම අතහැරලා දාලා ඒ වගකීම් ටික දීලා සුදු රෙද්දක් ඇඳගෙන පන්සල් ගිහිල්ලා එහෙම ඉන්න කැමති නේ කට්ටිය. එහෙමයි. ඒතර ඒ වගේ කට්ටියට ඔයා තාමත් ව්‍යාපාර කරනවද? අයියෝ ඔයාද තාම මේ සල්ලි හම්බ කරගෙන මෙහෙම ඉන්නේ අපි නන්නේ අපි හිල් ගන්නකොත් මෙයා කැමති නෑ අහන්න කැමති නෑ ඒවට. එහෙමයි. හරි වගේ කට්ටිය ඉන්නවා. මෙයත් එහෙම කෙනෙක්. ඊට පස්සේ අනේ ස්වාමිනේ ඇහිච්ච ගමන් කිව්වා ස්වාමිනේ ආර්ය විනී මේ විවහාර සමුච්ඡේදනය කරන්නේ කොහොමද කියලා අහුවා. ස්වාමීනි ආර්ය විනී ඊට පස්සේ කිව්වා ස්වාමීනි ආර්ය විනී මුලින්ම විවහාර සංසිල් දාන්නේ කොයි විදිහටද කියලා අහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අම්මයුරකින් ආර්ය විනී විවහාර සමුච්ඡේදනය වන්නේද? ඒ අයුරින් මට දහම් දේශන සීක්වා කියලා ඉල්ලා සිටියා. දැන් මෙයාට උනේ කොහොමද? ප්‍රධානම අරමුණ උනේ මේ ආර්ය විනය තුල එතකොට ගෘහපති විවහාරය නැති කරගන්න හැටි දැනගන්න. එහෙමයි ස්වාමීනි. දැන් සාමාන්‍ය ලෝකෙ එතකොට අපිට තේරෙන තුරු මේ ගිහි බැඳුම් නැති කරන්න විවිධ දේවල් කරනවා. එහෙමයි. සාමාන්‍ය ලෝකෙත් තියෙනවා නේද? එහෙමයි ස්වාමීනි. එසේ වීනම් ගෘහපති හොඳට අහන්න මනවින් නුවණින් විමසන්න කිව්වා. දැන් බලන්න ඉන්න මේ ගෘහපති කියන ගිහි කියන මානසිකත්වය. ගිහි කියන මානසිකත්වය යම් කිසි කෙනෙක්ගේ හිත ඇතුලෙන් නැති කරන්න කැමති නම් ඒ කෙනෙක් ටික ටික පුරුදු කරගන්න ඕන දේවල්. එහෙමයි. මොකද මේ ඊට පස්සේ එසේ ස්වාමීන් කියලා පොතලිය පුත් ගෘහපතිය භාගතුන් වහන්සේට පැවසුවා බුදුරජාණන් දේශනා කරන පින්වත් ගෘහපතිය විවහාරේ මුලින්ම සිඳලීම පිණිස මවත් පවතිනා වූ මෙම ධර්ම 8ක් ආර්ය විනී තියෙනවා කිව්වා. විවහාරයේ මුලින්ම සිඳලීම් පිණිස පවතින ධර්ම කීයක් තියෙනවද? ධර්ම 8ක්. එහෙමයි. ගිහි විවහාරය නැති කරන ධර්ම 8. ගිහි විවහාරයේ ඉක්මවා යන සිඳින ධර්ම 8. ගිහි විවහාරය. එහෙමයි. කවරටත්දයත් ප්‍රාණඝාතය නොකිරීමට ඇවිල්ලා ප්‍රාණඝාතය අත්හැරිය යුතුයි කිව්වා. ඔන්න ගිහි විවහාරය නැති වෙනවා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්නකෝ මේ එහෙනම් ප්‍රාණඝාතය අතහරින්න ඕන කොහොමද? ප්‍රාණඝාතයෙන් වැළකීමේ ඉන්නකොට ප්‍රාණඝාතය අතහැරිය යනවා. එහෙමයි. දුන්දය පමණ ගැනීම භාවිතා කිරීමෙන් සොරකම ප්‍රහාණය කළ යුතුයි. ආර්ය විනය තුල ඊතර මේ ග්‍රහ කියන විවහාරයට ආස නැති කෙනා. එහෙමයි ස්වාමීනි. මොකද්ද කරගන්න ඕනේ නේද? මේ ග්‍රහ බැඳීම් වලට ආස නැති කෙනා. එතකොට මේ එහෙනම් මේ ගෙවල් දොරවල් අත පැහැරි පැමණින් ගෘහ බැඳීම් නැති වෙන්නේ නැහැ. විවහාර නැති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මේ කියන ධර්ම 8යි පුරුදු වෙන්න ඕන. එහෙයි. මොකද්ද එහෙනම් දුන් දේවල් විතරක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. හරි ලස්සන දෙයක්. එහෙමයි. දුන් දේවල් පමණ. හොර හිතින් කිසි දෙයක් ගන්නෑ. එහෙමයි. එතකොට ඒ කාලේ හිටපු ශ්‍රාවක ශ්‍රමණයෝ එහෙමයිනේ. දුන් දේවල් විතරයි කියනට පාවිච්චි කළේ. එහෙමයි. දුන්නු දේවල් විතරයි. එහෙමයි ස්වාමීනි. පිණ්ඩපාත ගියා ලැබුණා ගත්තා. පාසුකුල සංඥාවෙන් ඊට පස්සේ මේ මගතට වැටලා තියෙන දෙයක් මේ ආහාර පාන ගත්තා එච්චරයි. ඒ නිසා තමයි ඒකටත් ඔය පොඩි ප්‍රශ්න හට ගත්තට පස්සේ තමයි කෑම් බීමත් පිළිගන්නන්න තු බෑ. උණු වතුර ඇල්ල වතුර ඇරෙන්න. එහෙමයි. ස්වාමීනි මේ පරිභෝජනය පිළිබඳ මොනතරම් සීමාවලට පැමිණිලා තියෙනවද? එහෙමයි. ඒකත් මේ කරන්නේ. එතකොට මේ කෑම මේ ගෘහ මේ දැන් ජීවිතය කියනනේ හැමතිස්සෙම කෑම් බීම වල ඇලී ගලී වාසය කරන්නේ. එහෙමයි. ඒව නැති කරලා සුව පහසුවක් ඇති කරලා දෙන්නනේ. එහෙමයි. ඊට පස්සේ කියන සත්‍ය වචන භාවිතා කිරීම බොරු කීම ප්‍රහාණය කළ යුතුයි. සත්‍යයේ පිහිටලා බොරු අතහරින්න පුරුදු වෙන්න ඕන කියන. කොහොමද? සත්‍යයේ පිහිටලා ඔහු බොරු අතහරිනවා. එහෙමයි. ඊළඟට කියනවා කේලම් රහිත වචන භාවිතා කරලා කේලම අතහරින්න. ඔය ඔක්කොම ගිහි බවත් එක්ක තියෙන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒකනේ. එහෙමයි. එතකොට කිස් රැවුල් බාලා සිවුරු දාගත්තු කෙනෙක් ගාව මේවා තියෙනවා නම් ඒත් එන ගෘහ ගති.
ගෘහගති ඒවා. එහෙමයි. හරි පුදුමයි ඒවා. ඒතර බොරු කියනවන ගෘහගති. කේලම් කියන බිඳවනවන ගෘහගති. ඊළඟට කියනවා ගිජුලෝභයේ නැතිකම භාවිතා කිරීමෙන් ගිජුලෝභි ප්‍රහාණය කළ යුතුයි. ගිද්දි ලෝභෝ කියලා වචනයක් තියෙනවා. එහෙමයි. අධික විදියට ගිජු වෙලා ලෝභී සිතින් ඉන්නේ. එහෙමයි ස්වාමී. ඒක නැති බව තියෙන්න ඕන කියනවා. ගිජු බව තියෙනවා නම් ඒකත් කොහොමද? ගෘහ බව. එහෙමයි. ඊළඟට කියනවා නිന്ദා පහස නොකිරීම භාවිතා කිරීමෙන් නිന്ദා පහස ප්‍රහාණය කළ යුතුයි. නිന്ദා පහස කියන්නේ කොහොමද? එක්කද? ගෘහ බවත් එක්ක තියෙනක. එහෙමයි. නිന്ദා පහස නොකිරීම හරි ආශ්චර්ය දෙයක්. ඒකනේ ආර්ය බවත් එක්ක ආර්ය භූමියේ පිහිටන ලස්සන කාරණා ඒකට මේවා. එහෙමයි ස්වාමී. හරි පුදුමයි ඒක. ක්‍රෝධ උපායාස නොකිරීම භාවිතා කිරීමෙන් ක්‍රෝධ උපායාස ප්‍රහාණය කළ යුතුයි. නිහතමානී බව භාවිතා කිරීමෙන් අතිමානී ප්‍රහාණය කළ යුතුයි. එහෙමයි. පින්වත් ගෘහපතිය සංසේපයෙන් පවසන ලද විස්තර වශයෙන් විග්‍රහ නොකරන ලද ඔය ධර්මාට තමයි ආර්ය විනය විවහාර මුලින්ම සිඳලීම් පිණිස පවතින්නේ කියලා භාගතුන් වහන්සේ නිශ්චය දුන්නා. හරි ආශ්චර්යනේ. එහෙමයි. එහෙනම් පළවෙනි කාරණේ මොකද්ද? සතුම් මැරීම අතහැර මේ සතුම් මැරීමෙන් වැළකීමේ ඉඳීමින් සතුම් මැරීම අතහරිනවා. දුන් දේ පමණක් ගැනීම පාවිච්චි කරමින් සොරකම අතහරිනවා. එහෙමයි. ඊළඟට බොරුව අතහරිමින් සත්‍ය වචනේ පිහිටමින් බොරුව අතහරිනවා. කේලමින් වැළකීමේ පිහිටමින් කේලම අතහරිනවා. ගිජුලෝභේ නැතිකමේ පිහිටමින් ගිජුලෝභය අතහරිනවා. ඊළඟ නිന്ദා පහස නොකිරීම මේ භාවිතා කරමින් නිന്ദා පහස අතහරිනවා. එහෙමයි. එක දෙයක් කුසල පාක්ෂික දේ භාවිතා කරනකොට අකුසල පාක්ෂික දේ මොකද වෙන්නේ? බැහැර වෙලා යනවා. බැහැර වෙනවා. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි ඒක නේ. එහෙනම් මේ කුසල පාක්ෂික දේ සමාදම් වීමම කියලා කියන්නේ අකුසල පාක්ෂික දේ අත්හැරීම කියමයි. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙනම් මේ ශ්‍රද්ධාව දැන් මේ වඩා ඉන්නවා කියන අසද්ධාව දැන් අත්හැරි යනවා කියන එක. වීරිය මේ වෙලාවේ වැඩෙනවා කියන්නේ හීන වීරිය අත්හැරෙනවා කියන එකයි. එහෙමයි. සිහිය මේ වෙලාවේ වැඩෙනවා කියන්නේ අසිහිය අත්හැරෙනවා කියන එකයි. දුර වෙනවා කියන එකයි. හිත එක්තෙන් වෙනවා කියලා කියන්නේ එහෙනම් අසමාහිත සිත දුර වෙනවා කියන එකයි. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවට බර වෙනවා කියන්නේ දුෂ්ප්‍රඥ බව හිතින් බැහැර වෙනවා කියන එකයි. එහෙමයි. ඒතර මේ දෙව් මිනිස් ලෝකයට ඒක නේද මේ දෙන්නේ එතකොට මේ ලාභේ. ආශ්චර්යය නේද? ඒතර බලන්න දෙව් මිනිස් ලෝකයට ආකාර දෙකකින් කුසල් වඩවන්න මොකද්ද? කුසල පාක්ෂික දෙයක් තුල හිත පිහිටවනු අකුසල පාක්ෂික දෙයකින් බැහැරත් කරවනු. එහෙමයි ස්වාමී. කොච්චර මේ ධර්ම දේශනා පින්කම අසිරිමත් දෙයක්ද එතකොට ඒක. එහෙමයි. හරි ආශ්චර්යයි නේ. එතකොට බලන්න මේ දෙව් මිනිස් ලෝකයාගේම චිත්තසංතානයේ කුසල පාක්ෂික දෙයක හිත පිහිටවන්න අනුග්‍රහ කරනවා නම් අකුසල පාක්ෂික දෙයකින් බැහැර කරවන්න අනුග්‍රහ කරනවා නම් සසර පුරාවට මේ පුණ්‍ය ශක්තිය තමන්ගේ හිතේ මොකද වෙන්නේ? අකුසල පාක්ෂික දේ බැහැර කිරීමටයි කුසල පාක්ෂික දේ හිත පිහිටවීමටයි අනුග්‍රහයක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. උදාාර පුණ්‍ය සම්පත්තිය. මේ මම දැන් මේ කාලේ පුරාවට හැමදාම මේ ධර්ම දේශනාවේ මොකක් හරි පුංචි ගුණයක් ඉස්මතු කරනවා. එහෙමයි. ඒතර ඉස්මතු කරන්නේ අපි කරන දේශනාවෙම යම් පරයයකින්මයි. ඒතර හැම ගුණයක්ම ධර්මයේ පරයයකින් මම විදා ඉස්මතු කරලා දුන්නේ. එහෙමයි. සත්‍ය වූ පරයයක් ඒක. එහෙමයි ස්වාමීනි. කිසි කෙනෙකුට ගරහන්න බැරි පරයයක් ඒක එතකොට. ඒ ධර්මයේම තියෙන දෙයකින්මනේ. එහෙමයි. පරම සත්‍යයක්. ඒතර බලන්න ඒ නිසා හිත හිතා සතුටු වෙන මේ ධර්ම දාහනේ දෙන පිරිස. එතකොට මේ කුසල ධර්මයක හිත පිහිටවන සෑම මොහොතකම අකුසල ධර්මයෙන් බැහැර කරන බවක් මතක තියාගන්න ඕනේ. ඒතර ඒ උත්තම ලාභය දෙව් මිනිස් ලෝකයට දෙනවා කියන්නේ. ඒතර ඒ උත්තම ලාභය Tamanට ලබන අනුග්‍රහ පිනක් බවට මේ ධර්ම දේශනා පින උපකාර කරනවා. සමහරට අපිට හිතා ගන්න බෑ මේ පින තමන්ගේ ජීවිතේ දියුණු වෙලා තමන්ට මේ පින අනිත් පැත්තට විපාක දෙනකොට සසරේ සුවපත් වූ සිතින් එහෙමයි. සමහරට සුවපත් වූ හිත සුවපත් කරගෙන නිරෝගී කරගෙන තමන් කුසල පාක්ෂික දේ වඩමින් සුවසේ අකුසල පාක්ෂික දේවල් බැහැර කරන මේ හේතු වෙන්න පුළුවන් සමහර විට. එහෙමයි ස්වාමීනි. සුළු වචනයෙන් සමහර විට අඟුලිමාල මහරහතන් වහන්සේ එක වචනයෙන්නේ සම්පූර්ණ කුසල අතහැරලා කුසලයේ තුල හිත පිහිටවන්න හේතුනේ. එහෙමයි. එක කුසලෙන්නේ. ඔබ නවතින මන් නැවතුන කියන වචනේ ඇහෙද්දිම එච්චර ආශ්චර්යයිනේ. අපිට හිතා ගන්න බෑනේ ඒක. ඉතින් බුද්ධ ශාසනයකට පැමිණෙන්නම
මේ වචන එක පතයක් අනුග්‍රහ කළා කියන්නේ. සමහර සසරේ කරපු අර වගේ මේ වගේ උදාහරණ පොඩි සම්පත්තියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම කිව්ව ගමන්ම හරි පුදුමයි. අර මේ පෝතලීපුත්ත ගෘහපතිය කියන අනේ ස්වාමීන් භාගතුන් වහන්සේ විසින් සංසේපයෙන් වදාරන ලද විස්තර වශයෙන් විග්‍රහ නොකරන ලද අනේ ওই ධර්මාට ආර්ය විනය විවහාරයේ මුලින්ම සිඳලීම් පිණිස පවතිනවද? අනේ ස්වාමීන් භාගතුන් වහන්සේ ධර්මාට මන අනුකම්පාවෙන් විස්තර වශයෙන් අනේ විග්‍රහ වශයෙන් කියලා දෙන්නකෝ කියලා කිව්වා. බලන්න එතකොට මේ ප්‍රඥාවන්ත කෙනානේ ඉතින් මේ වාද විවාද කරගෙන ආවේ. අපිත් දැන් ඔය වගේ මේ අඥාන කමෙන් යට වෙලා අපේ ඥානවන්තකම් කොච්චර ඇද්ද? එහෙම නේද? මාන්නක්කාරකම. දැන් මෙයාට පුංචි මාන්නයක් තිබ්බේ. මොකද්ද? මං ගෘහපති විහාරයෙන් ඈත් වෙලා ඉන්නේ. පොඩි දෙයක්. මං ගෙවල් දොරවල් යාන වාහන අතහැරලා පුංචි දෙයකින් අදිමානෙට ආවට පස්සේ ලේසි නෑ එයා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ හිටපු නිසා ගානට කරකවල මෙයා ගන්න දක්ෂ වුණා. එහෙමයි. ඒකයි කියන්නේ මේ ලෞකික වේවා ලෝකෝත්තර වේවා ගුණධර්මයකින් මත් වෙන්න හොඳ නෑ අපි. මත් වෙන්න හොඳ නෑ. පැවිද්දෙක් වුණත්, ගිහියෙක් වුණත් සිල් පොඩ්ඩක් රැකලා මේ පින් ටික පොඩ්ඩක් කරගෙන බණ පොඩ්ඩක් කිව්වා කියලා බණ පොඩ්ඩක් ඇහුවා කියලා ඒකෙන් මහා ලොකු මත් වෙන්න හොඳ නෑ. දැන් මම කෙනෙක් කියලා. එහෙමයි. දියුණුවන්නේ. දියුණුවන්නේ. මොකද අනික කුසල ධර්මයේ ටික වහන්නේ අර හිතේ ඇති කරගත්තු මේ මුසපත් භවෙමයි. එහෙමයි. හරි පුදුමයි ඒක. ඊට පස්සේ කියනවා එසේ වීනම් පින්වත් ගෘහපතිය හොඳට අහගෙන ඉන්න. මනවින් නුවණින් විමසන්න මං කියලා දෙන්නම් කිව්වා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිය ප්‍රාණඝාතය නොකිරීම භාවිතා කිරීමෙන් ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයි කියලා ඒ කරුණ මම පැවසුවා. ඒ පවසන ලද කුමක් හේතු කරගෙන පින්වත් ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් කල්පනා කරනවා. මොකද මේ දේශනාව තියෙන නුවණින් කල්පනා කරන්න පුළුවන් අයටයි කියලා. එහෙමයි. මොකද්ද? නුවණින් කල්පනා කර කර කෙලෙස් අතහරින කෙනෙක්. යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මම ප්‍රාණඝාතය කරනවා නම් බලන්න එතකොට මේ එනම් මේ සතුන් මැරීම කරන්නේ කුමක් නිසාද? කෙලෙස් නිසා. එහෙමයි ස්වාමීනි. අපේ ජීවිතය තුළ සතුන් මැරීම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? කෙලෙස් නිසා. යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මම සත්තු මරනවා නම් ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස සමුච්ඡේදනයේ පිණිස මම ඉක්මනට ප්‍රතිපත්තිය දෙන්න ඕන. මම ප්‍රාණඝාතය කරන කෙනෙක් වුණොත් ප්‍රාණඝාතයේ හේතුවෙන් මගේ හදවත මට චෝදනා කරනවා. ඉස්සෙල්ලා මොකද වෙන්නේ වැරදි දෙයක් කළාට පස්සේ? හිත චෝදනා කරන්න පටන් ගන්නවා. ප්‍රාණඝාතයේ හේතුවෙන් බුද්ධිමත් මිනිසෙන් ගරහවට ලක් වෙනවා. ප්‍රාණඝාතයේ හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියේ ඉපදෙන්න සිද්ධ වෙනවා කියලා එයා කල්පනා කරනවා කියනවා. ඒ නිසා ප්‍රාණඝාතය කියන දේ සසරට බඳින සංයෝජනයක් කියලා හිතනවා කියනවා. එහෙමයි. ඕකමයි නීවරණය. එහෙනම් ඕක නිවන ආවරණය කරන දෙයක් එහෙනම්. අවබෝධය වහලා තියෙන එකක් ඕක එහෙනම්. ප්‍රාණඝාතයේ හේතුවෙන් යම් දුක් පීඩ ඇති වෙන කෙලෙස් හට ගන්නව නම් ප්‍රාණඝාතයෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩ ඇති වෙන කෙලෙස් නැහැ. ආන්ගේ නිසයි ප්‍රාණඝාත නොකිරීම භාවිතා කිරීමෙන් ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයි කියන කාරණේ මම පැවසුවේ. කොච්චර ලස්සනද නේ? එහෙමයි ස්වාමී. කොච්චර අර්ථවත්ද? ඒතරේ බුද්ධිමත් කෙනෙකුට හොඳ විමර්ශනයක යෙදෙමින් මේ කෙලෙස් අතාරින්න පුළුවන් ලස්සන පරියායක්. එහෙමයි. හරි ලස්සන මේක. ඒතර මේ දැන් විමර්ශනයේ යෙදී කෙලෙස් අතාරින්න පුළුවන් කට්ටිය ඉන්නෝනේ. එහෙමයි ඉන්නවා. එහෙමයි. සමහර අය ඉන්නෝ සැදැහැසිත මුල් කරගෙන ලැජ්ජා බය ඇති කරගෙන කෙලෙස් අතාරින්න පුළුවන් අය ඉන්නවා. එහෙමයි. ඒතර ඒගොල්ලෝ මොකද කරන්න ඕන? සැදැහැසිත උපදවාගෙන කෙලෙස් අතාරින්න ඕන. ලැජ්ජා බය උපදවමින් ලැජ්ජා බය හිතේ උපදින විදියට එක්ක මානසිකාරක යෙදෙමින් කෙලෙස් අතාරින්න ඕන. එහෙමයි. සමහර අය ඉන්න හොඳ විමර්ශාවක යෙදෙමින් ආදීනව සිහි කර කර විමර්ශාවක යෙදෙමින් කෙලෙස් අතාරින්න පුළුවන් කට්ටිය ඉන්න. එහෙමයි ස්වාමීනි. සමහර අය ඉන්න හිත සංසිඳවමින් කෙලෙස් අතාරින්න පුළුවන් කට්ටිය ඉන්න. ඒතර තමන්ගේ මනස මොන ස්වභාවයෙන් තියෙනවද කියලා තමන් තමයි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ඒක අපිට කියන්න යන්න බෑ.
අපිට තේරෙන්නේ නැහැ නේ සිත් දකින්න බෑනේ. එහෙයි. ඒක බුදු කෙනෙකුට තියෙන ආශ්චර්ය දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ලස්සන මේ පරයයකින් බුදුරජාණන් වහන්සේ හොඳට දැන් මේ භාග්‍යතුන් වහන්සේ දැක්කද මේ පෝතලිය ගෘහපතිය හොඳ විමර්ශනයක පිහිටලා කෙලෙස් අතාරින්න පුළුවන් කෙනෙක්. එහෙමයි. හොඳ විමර්ශනයක පිහිටලා කෙලෙස් අතාරින්න පුළුවන්. ඒ නිසා කල්පනා කළා එහෙනම් මෙයාට මේ වගේ විමර්ශනයක් තුලින් හිත නගා සිටවන්න ඕන දහම් පරයයක් දේශනා කරන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. ඒක ඉතින් බුදු කෙනෙකුටම ඉතින් ආශ්චර්ය දෙයක් ඉතින්. එහෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද විස්තර කළේ? ඉද ගහපති අරිය ශාවකෝ ඉතිපටි සංකච්ඡේ සේසංකෝ අහං සංයෝජනං හේතු පාණාතිපාත යස්ස මම මේ යම් සංකෙලිස් සහගත බැඳීමක් හේතු කරගෙන සංයෝජනයක් හේතු කරගෙන සතුන් මරනව නම් තේසාහං සංයෝජනං පහනාය සමුච්ඡේදාය පටිපන්න. එහෙනම් මම මේ කෙලිස් සහගත සංයෝජනයෙන් තමයි එහෙනම් මේ හිතට පණිවිඩ දෙන්නේ සතුන් මරපන් කියලා. එහෙමයි. එහෙනම් මේ සංයෝජනේ ප්‍රහාණය කරන්න යා මොකද කරන්නේ? දැන් ඒ කෙලිස් සහගත පණිවිඩය දුරු කරන්න විමර්ශනයක දෙන කොහොමද? අහංචේව කෝපන පාණාතිපාති යස්සං අත්තාපිමං උපවදෙය්‍ය පාණාතිපාත පච්චය. මගේ හිත පවානේ මට චෝදනා කරනවනේ. කියලා එයා හිතට පණිවිඩයක් දෙනවා. එහෙමයි. මේ කෙලිස් සහගත බන්ධනේ සත්තු මරන්න කියනකොට මොකද වෙන්නේ? ඒකලාට පස්සේ මගේ හිත මට චෝදනා කරනවා. අනුවිච්ච විඤ්ඤෝ ගරහෙය්‍යෝ පාණාතිපාත පච්චය. ඒ වගේ බුද්ධිමුතුන්ගේ මේ මට ගරහනවා. එහෙමයි. මේක සත්තු මරණ එකක් කියලා ගරහනවා. එහෙමයි. බුද්ධිමුතුන් ගරහනවා කියලා හිතට පණිවිඩ දිදී හිතේ බයක් උපදිනවා. මේක බුද්ධිමුතුන් ගරහන දෙයක්. බුද්ධිමුතුන් ගරහන දෙයක්. එහෙයි. මේ gedara කට්ටිය උනක් ගරහන දෙයක් මේක. කායස්ස බේදා පරම්මරණ දුග්ගතින් පාටිකංකා පාණාතිපාත පච්චය. ඒ වගේ මරණින් මත්තේ නිරයන් හේතු වෙන දෙයක් කියලා හිතට පණිවිඩයක් දිදී හිතේ පවට බයක් ලැජ්ජාවක් උපදිනවා. ඒත දේවකෝපන සංයෝජනං ඒතන් නීවරණ. මේක සංයෝජනයක්. මේක නීවරණයක්. යදිදම් පාණාතිපාතෝ යේච පාණාතිපාත පච්චය උප්පජ්ජයුං ආසවා විගාත පරිලාහ. සතුම් මැරීම හේතු කරගෙන යම් දුක් පීඩාගෙන දෙන ආශ්‍රව උපදිනව නම් පටිවිය පාණාතිපාතා පටිවිරතස්ස ඒවන්ති ආසවා විගාත පරිලාහන හොಂತಿ. මේ දුක් පීඩා දෙන බය ඇති කරලා දෙන තැති ගැනීම උපද්දන දැන් ওই දේශනාවක තියෙනවා මේ සතුම් මැරීමෙන් වළකිනවා කියලා කියන්නේ ලෝකෙට ප්‍රධාන කරුණු දෙකක් දානයක් දුන්නා වගේ කියනවා. මොකද්ද? එහෙමයි. නිර්භය බව දෙනවා කියනවා. එහෙයි. නිදුක් බව දෙනවා කියනවා. එහෙමයි. නිර්භය දෙනවා නම් නිදුක් බව දෙනවා නම් සසර පුරාවට යා බය නැති භවේ ජීවිතයක් උරුම කර ගන්නවා කියනවා. එහෙමයි. හරි පුදුමයි. මේ නිදුක් බවින් යුතු ජීවිතයක් උරුම කර ගන්නවා කියනවා. සිල්පදයේ සමාදන් වෙලා වාසය කිරීමට. එහෙමයි. මේ බයටපත් වෙන්නේ නැති දුකටපත් වෙන්නේ නැති ජීවිතයක් එයාට උරුමකාරයෙක් බවට පත් වෙනවා කියනවා. එහෙමයි. එහෙනම් මේ ඉක්මනට තැති ගන්න ඉක්මනට බයටපත් වෙන හිතකින් යුතු ජීවිතයක් උරුම කරගන්නේ කුමක් නිසාද? එහෙනම් සමහර සංසාරේ සත්තු මරලා, එහෙමයි. හොරකම් කරලා, අනාචාරය හැසිරিলা. එහෙම කෙනාගේ හිත ඉක්මනට බය වෙනවා. ඉක්මනට තැති ගන්නවා. ඒතර මේ සීලයක් තුල මොකද වෙන්නේ? බය කියන ඒවා, තැති ගැනීම කියන ඒවා මේ නෑ. එහෙමයි ස්වාමීනි. දුක් නැති හිතක්, එහෙයි. බය නැති හිතක්. ස්වාමීනි මේ සිල්පදයේ මනාකොට සමාදන් වෙලා ලෝකයට නිදුක් බවයි නිර්භය බවයි දන් දෙන්න තියෙන අවස්ථාව අනිත් තමයි අවහිරය. එහෙමයි ස්වාමීනි. මම කරුණු තුනක් තියෙනවා. උතන නිදුක් බවයි, නිර්භයයි, අවහිරයයි. එහෙමයි. ඒතකොට මේ වෛර නැති ජීවිතයකට උරුමකාරයෙන් බවට පත් වෙනවා කියලා. එහෙයි. වෛර නැති ජීවිතයක. එහෙමයි. හරි පුදුමයි ඒකනේ. ඊට පස්සේ කියනවා මෙයා කල්පනා කරනවා ඒවන් අපානාතිපාතන් නිස්සාය පානාතිපාතෝ පහතබ්බෝති ඉති යන්තං උත්තං ඉදමේතං උත්තං. මේ සතුම් මැරීමෙන් වැළකීලා සතුම් මැරීම අත්හරින්න කියලා මම යම් ප්‍රකාශයක් කළාද ඒ ප්‍රකාශය කළේ පින්වත් ගෘහපති ඔය හේතු කරගෙනයි කියන පොතලියේ ගෘහපතිට තීරුණා. එහෙමයි. ඇත්තනේ නම් මේ ඊය බලන්න යාට හොඳ තීරුමේ නුවණක් තිබ්බා. මේ සතුම් මරන්න පොළඹවන්නේ ක්ලේශ සහගත බන්ධනයකින් කියලා තීරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. ආන්න ඒක තීරුම් ගන්න බැරි කමනේ තියෙන්නේ මේ. ඒත් මේ ක්ලේශ සහගත බන්ධනයකට එතකොට අපි මේ අහු වෙනවා කියලා කියන්නේ ඒ ක්ලේශ සහගත බන්ධනයේම දුගතියට ගෙන යන්න අනුග්‍රහ කරනවනේ. එහෙමයි. ඊළඟට
ඔය යාග හෝමයෙන් පවත්තන ඉස්සර ස්වාමීනි ගොඩක් ඒ මුලාවටපත් වෙලා අනිවාර්යයෙන්. එහෙමයි සත්තු මරණ අවස්ථාව. ඒක සතුන් මැරීම කියන්නේ ක්ලේශසහගත බන්ධනය කියලා වැටහෙන්නේ නැතිකම. එහෙමයි ස්වාමීනි. පිරිසිදු බවක් නේ පතන්නේ යාග හෝම කරන්නේ. එහෙයි. නමුත් අර සතුන් මැරීම තුළ තමන් අපිරිසිදු වෙනවා කියලා වැටහීමක් තිබුණේ නැහැ. එහෙමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නේ අහු වසිරි එවන් ලෝකෙට මේකයි අපිරිසිදු බව කියලා ලෝකෙට ඉස්මතු කරන්නේ. එහෙමයි. හරි පුදුම ආශ්චර්යයක් නේ. එහෙයි ස්වාමීනි. ඊළඟට කල්පනා කරනවා කියනවා දින්නන් දානං නිස්සාය අදින්නා දානං පහතබ්බන්ති. දුන් දෙය පමණක් ගැනීම භාවිතා කරලා සොරකම ප්‍රහාණය කළ යුතුයි කියලා ගෘහපති මම ඔබට දැන් කාරණාවක් පැවසුවා. ඒක පැවසුවේ කුමක් හේතු කරගෙනද? පින්වත් ගෘහපතිය ආරි ශ්‍රාවකයා මෙන්න මෙහෙම නෝනින් කල්පනා කරනවා කියන කොහොමද? යේසංකෝ අහං සංයෝජනං හේතු අදින්නාදාය. අස්සං තේසාහං සංයෝජනං පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ හෝති. එහෙනම් මේ මගේ හිත සොරකමට පොළඹවන්නේ කුමක් නිසාද? කෙලෙස් සහගත බන්ධනයක් නිසා. එහෙමයි. එනේ හැමතිස්සෙම තේරුම් ගන්න ඕන සතුන් මැරීමට හිත පොළඹවන්නේ හිතේ කුමක් නිසාද? ක්ලේශයකින් බැඳුනට පස්සේ. එහෙමයි ස්වාමීනි. හොරකමට පොළඹවන්නේ හිත ක්ලේශයකින් බැඳුනට පස්සේ. එහෙයි. හරි පුදුම දෙයක් නේද? එහෙමයි ස්වාමීනි. ක්ලේශයකින් බැඳලා හිත හොරකමකට පොළඹවනවා කියලා අහෝ බුදු කෙනෙක්මයි දකින්නේ. බුදු කෙනෙක්මයි දකින්නේ. එහෙමයි. එතකම් මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ. එහෙයි. ඒතර ඒ ක්ලේශේ නැති රහත් උතුමන් වහන්සේලාගේ චිත්තසංතානේ පොළඹවන්න දෙයක් නැහැ එන. කෙලෙස් නැහැ. එහෙමයි. එහෙනම් මේ කෙලෙස් සහගත මැරෙනවා කියලා කියන්නේ කොච්චර බයද නේ? ඇයි කොයි වෙලාවෙ හොරකම් කරන්න කියයිද දන්නෙත් නැහැ. කොයි වෙලාවෙ අනාචාරය හැසිරෙන්න කියයිද දන්නෙත් නැහැ. දන්නේ නැහැ. එහෙමයි. ඊට පස්සේ කියනවා ආර්ය ශ්‍රාවක හිතනවා කියනවා එහෙනම් මේ කෙලෙස් සහගත බැඳීමක් හේතු කරගෙන තමයි මේ සොරකමට යොමු කරවන්නේ. නිසා කෙලෙස් සහගත බැඳීම ප්‍රහාණය කිරීම පිණිස මං එහෙනම් ප්‍රතිපදාවේ දෙන්න ඕන. අහංචේව කෝපන අදින්නායි දායි යස්සන් අත්තාපි මං උපවදීය. මගේ හිත පවා හොරකමක් කළාට පස්සේ චෝදනා කරනවා. ඒ වගේම තමයි අනුවිච්ච විඤ්ඤු ගරහියුන් අදින්නා දාන පච්චය. හොරකම් කළ ලෝකෙට අහුණාට පස්සේ මොකද වෙන්නේ? අනිවාර්යෙන් බැනුම් ගහන්න වෙනවනේ. එහෙමයි ස්වාමීනි. බැනුම් විතරක් අහලා යනවනම් හරි ගුටි කන කොච්චර ගුටි කන මිනිස්සු ඉන්නවද? එහෙමයි. ගුටි කන මිනිස්සු ඉන්නෝ, බැනුම් අහන මිනිස්සු ඉන්නෝ, හිරේ විලංගුවේ වැටෙන මිනිස්සු ඉන්නෝ. එහෙනම් ওই දේවල් අර ලෝකේ අපිට දකින්න තියෙන සත්‍ය දේ. සත්‍ය දේ සිහි කර කර තමන් හිතට ඒත්තු ගන්නන්න ඕන මේකෙන් දුක් විපාක මේ ජීවිතෙත් විඳින්න සිද්ධ වෙනවා කියලා. ඒතර ඕලාරික දෙයින් තමන් හිතට ඒත්තු ගන්නන්න පටන් ගන්නකොට ඒකෙන් හිත ඈත් වීම පිණිස අන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක යෝනිසෝ මනසිකාරය. ස්වාමීනි ඇත්තටම දැන් හොරකම් කිරීම නිසා රජයේ නිලධාරීන්ට අසු වෙලා පොලිසියට ගිහිල්ලා ආදි වශයෙන් තියෙන පීඩාවවත් අඩුම තරමේ මෙනෙහි කරගන්න මේ දක්ෂ වෙනවා නම් අපිට කොච්චර දෙයක්ද නේ? එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් දුප්පත් වෙලා අපි දැන් පාරේ තොට යනකොට හිඟාකමින් ගියක් දොරක් නැතුව විරූපී වෙලා ඉපදලා ඉන්නකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් අහෝ මේ දන්නු දුන්නු නිසා නේද? එහෙමයි. මාත් දන්නු දුන්නොත් ඊළඟ ජීවිතේ මටත් මේක වෙනවා. ඒ නිසා මම කොහොම හරි පුළුවන් හැටියට කන්න දෙන්න ඕන කියලා හිතට පණිවිඩයක් දෙන්න පුළුවන් නම්. එහෙමයි. මේ වගේ මේ විර පුදුලා තියෙන දුස්සීල වෙච්ච නිසා නේද? ගියක් නැත්තේ එහෙනම් මේ සංසාරේ එහෙනම් පිනක් දහමක් කරගත්ත නිසා නේද? එහෙනම් මඤ්ඤි මේ ජීවිතේ පිනක් කරගන්න ඕන කියලා අර මේ හිත හිතා පිනට නැඹුරු කරන්න පුළුවන් නම්. එහෙමයි. ඒතර හොඳ ලස්සනට ගෙවල් දොරවල් යාන වාහන සහිතව ලක්ෂරි පවුලක ඉන්නව දැක්කට පස්සේ ඉරිසියාකම් කර ඉන්නේ නැතුව එහෙමයි. ඉරිසියාකම් කර අයෝනිසෝ මනසිකාරය දෙන්නේ නැතුව අහෝ මේ දන් දීමේ අසිරිය නේද? මේ සීල් රැකීමේ අසිරිය නේද? ලස්සන කෙනෙක් දැක්කට පස්සේ හිතන්න පුළුවන් මේ සිතේ අසිරිය නේද? අහෝ මාත් එහෙනම් මේ විදිහට මේ සිතින් වාසය කරන්න ඕන. මාත් එහෙනම් දන් දීදී වාසය කරන්න ඕන. මාත් එහෙනම් හොඳට සීලවන්ත ජීවිතයක් ගත කරන්න ඕන. එහෙමයි. දැන් සමහර කට්ටිය ඉන්න බොහොම ආදරයෙන් සෙනෙහසින් අනිත් අයගේ බොහොම ආදරයෙන් සෙනෙහස ලැබමින් ඉන්න කට්ටිය ඉන්න මේ ලෝකේ. එහෙමයි සර්. ඒ පෙර ජීවිත වැරදි කාමසේනේ හැසිරෙච්ච නැති කට්ටිය කියනවා. එහෙයි. වෛරක්කාරයෝ නැති
බිය හට ගන්න නැති නිදුක් ජීවිත ගත කරන කට්ටිය පන්සිල් රැකපු කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඒතර වෛරක්කාරයෝ නැති ජීවිතයක් දැක දැක හිතනවා නම් අනේ වෛරක්කාරයෝ නැති පෙර ජීවිතේ පන්සිල් රැකපු නිසා එහෙනම් මම පන්සිල් රකින්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙමයි. දුක් නැති නිදුක් ජීවිතයක් ලැබලා තියෙනවා නම් හිතන්න ඕන මේ පෙර ජීවිතේ පන්සිල් රැකපු නිසා ලැබිච්ච ආනිසංසයක්. එහෙනම් මමත් ඒ වගේ පන්සිල් රැකලා නිදුක් ජීවිතයක් ලබන්න ඕන. බය නැති ජීවිතයකින් ඉන්නවා නම් එහෙනම් මේ පන්සිල් රැකපු නිසා මේ බය නැති ජීවිතයක් ලැබලා තියෙන්නේ. එහෙනම් මාත් හොඳට පන්සිල් රැකලා බය නැති ජීවිතයක් උපදව ගන්න ඕන. එහෙමයි. එහෙනම් මේ සුවසේ නිදුකින් පහසුවෙන් ධර්මය අවබෝධ කරන පිරිසක් ඉන්නවා නම් එහෙනම් මේ පෙර ජීවිතේ ප්‍රඥාව දියුණු කරපු නිසා නේද? එහෙනම් මමත් ප්‍රඥාව දියුණු කරමින් ධර්ම ශ්‍රවණය කරමින් දෙව් මිනිස් ලෝකයටත් එහෙනම් ප්‍රඥාව දියුණු කරගන්න එහෙනම් මම අනුග්‍රහ කරන්න ඕන කියලා හිත හිතා තමයි ගුණ සම්පatti කියන්නේ දියුණු කරන්න ඕන. එහෙමයි. ඒකද මට මතකයි මම කාලයක් 3 මාසයක් එක දිගට මේ මෛත්‍රී පුරුදු කරන්න. දැන් මම බුද්ධ දේශනාව විතරනේ මෛත්‍රී ආනිසංස ලස්සන වෙලා උපදිනවා. එහෙයි ස්වාමීනි. එතකොට මම හොඳට මේ ලෝකයේ දිහා විවිධ දේවල් ඔය පිට රටේ ඉන්න කාලෙක මම දැන් බලන්න පුළුවන් ලෝකේ දේවල් ගොඩාක් දේවල්. එතන මම බල ඒ ලෝකේ ප්‍රසිද්ධ අය ලස්සන අය ඒක බල මම හිතට පණිවිඩයක් දුන්නා. මේ මෛත්‍රී ආනිසංස මේ සීලවන්ත බවේ ආනිසංස. මොකද ඇහෙන් දකින දෙයට හිත සංවේදී වෙන එක වැඩිනේ. එහෙමයි. දැන් අපි දෙවියන් ගැන කිව්වට අපි ඇස් දෙකට පේන්නේ නැති නිසා හිත පිටින් තියෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඇහින් පෙනෙන ලෝකයේ මුල්ලෙලා ධර්මානුකූල ලස්සන කල්පනාවක යෙදී ධර්මයේ හිත පිටවන්න බලන්න. එහෙමයි. ස්වාමීනි දකින්න පමණින් නවතින්න නැතුව එතනින් එහාට ගිහලා එතන නුවණ විග්‍රහ කරන්න. අනිවාර්යෙන්. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න මේ විමර්ශාවක් කියන එක යෝනිසෝ මනසිකාරයක් කියන එක ඒකේ නා මේ ජීවිතේ උත්සාහයෙන් ඇති කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්මයට අනුව ඇති කරගන්න ඕනේ ඒක. ඊට පස්සේ කල්පනා කරනවා කියන කායස්ස බේදා පරම්මරණ දුග්ගති පාටිකංකා අදින්නා දාන පච්චය. එතකොට එයාට ඒ වගේම හිතන්න කියනවා මේ ලෝකේ කය බිඳලා මරණින් මත්තේ මේ සත්තු විලා ඉපදලා ඉන්නේ. එහෙනම් මේ සොරකම් කරපු කට්ටිය. එහෙමයි. නිරේ ඉපදලා ඉන්නේ සොරකම් කරපු කට්ටිය. මේ පෙරේත ලෝකෙ ඉපදලා ඉන්නේ සොරකම් කරපු කට්ටිය, සත්තු මරපු කට්ටිය. එහෙනම් මටත් මේ ඉරණම තමයි අත් වෙන්නේ කියලා එයා හිතට පණිවිඩයක් දෙනවා. එහෙමයි. ඒතර ඒ විමර්ශාව මොකද වෙන්නේ? සොරකමට යන හිත බඳිනවා. සත්තු මරණ හිත බැඳලා තියාගන්නේ ඒ විමර්ශාවේ. එහෙමයි. ඒතර මේ විමර්ශාව අනුග්‍රහ කරනෝ සොරකමට යන හිත වළක්වීම පිණිස. සතුන් මැරීමට යන හිත පාලනය කරලා දෙන්නේ අර විමර්ශාවයි. එහෙමයි. කොච්චර ආශ්චර්යයක් දෙයක්ද මේ විමර්ශාවෙන් කරන්න පුළුවන්ද නේද? එහෙමයි ස්වාමීනි. ඒතර අර විමර්ශාව හොඳට බලවත් වෙන පිහිටන්න ඒතර අර සංසිඳුණු හිතක් ඇති වෙන පටන්. සොරකමට යන්නේ නැති සොරකම සිතිවිලි උපදින්නේ නැති හිතක්. එහෙමයි. ඒතර සතුන් මැරීමට සිතිවිලි පහළ වෙන්නේ නැති හිතක්. එහෙමයි ස්වාමීනි. එහෙම තමයි යෝනිසෝ මනසිකාරය එහෙම දෙයක් සිද්ධ කරනවා. එහෙමයි. ඒක සත්‍යයක්. එහෙයි. ඒක සත්‍යයක් ඒක. එහෙමයි. ඒතර විමර්ශාවෙන් ඒක කරන්නේ. ඒකයි මේ කිව්වේ විවහාර සමුච්ඡේදනේ මේ සහම්පොලින්ම සිඳින්න පුළුවන් කර්මයටක් කිව්වේ ඒක. එහෙමයි. ඒ කියන්නේ සතුන් මැරීමට හිත යන්නේ නැත්නම් යන්න ගෘහපති විහාරයට එන්නේ නෑ. එහෙමයි. සොරකමට හිත යන්නේ නැත්නම් ගෘහ ජීවිතයට එන්නේ නෑ. එහෙමයි. හරි ආශ්චර්ය දෙයක් ඒක. ඊළඟට විස්තර කරනවා සච්ඡම් වාචං නිස්සාය මුසාවාදෝ පහතබ්බෝති ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. මේ සත්‍යවාදී බව පිළිටලා බොරු අතාරින්න කියලා කිව්ව කුමක් නිසාද? ඊට පස්සේ කියනවා ඉද ගහපති අරිය ශාවකෝ ඉතිපටි සංචෙක්කති. ආර්ය ශ්‍රාවකයා මෙහිමයි කියන හිතන්නේ. කොහොමද? යේසංකෝ අහං සංයෝජනං හේතු මුසාවාදී අස්ස තේසාහං සංයෝජනං පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ හෝති. එහෙනම් මේ හිතේ තියෙන කෙලෙස් ක්ලේශ සහගත සංයෝජනයක් නිසා බොරු කියන්නේ හිතෙන්නේ. එක්ක කාම අරමුණක් රැක ගැනීම පිණිස බොරු කියනවා. එහෙමයි ස්වාමීනි. එක්ක තමන් රැක ගැනීම පිණිස බොරු කියනවා. එක්ක බැනුම් අහන්න බැරි නිසා අවඥාවටපත් වෙන්න බැරි නිසා බොරුවක් කියනවා. එහෙමනේ තියෙන්නේ. එහෙයි ස්වාමීනි. නැද්ද බලන්නකෝ. බොරුවක් කිව්ව කියන ඔය ටිකම සාමයි. කෙලස් කාරණාවක්. කෙලස් කාරණාවක්මයි. එහෙමයි ස්වාමීනි. කෙලස් කාරණාවක්මයි. එහෙයි. ඔක්කොම කෙලස් ඒකට.
අපි සිද්ධිය ඔස්සේ විමර්ශනය කරගෙන යන්න ඕනේ. යන්න ඕනේ. ඒතර තමයි තේරෙන්නේ දැන් මේ කාම අරමුණක් රැකගන්න නේද මම බොරුව කිව්වේ. එහෙමයි. තමන්ට හානියක් වෙයි කියලා තමන් රැකගන්න නේද මම මේ බොරුව කිව්වේ. එහෙමයි ස්වාමී. නැත්තම් ලෝකෙන් බැනුම් අහන්න වෙයි කියලා නේද මම මේ බොරුවක් කිව්වේ. කියලා හොඳට තේරෙනවා ඒක. එහෙමයි. මෙතන බොරුව සිදු වෙන්නෙම ඒතර ක්ලේශ සහගත බැඳීමක් නිසා. ඊට කල්පනා කරනවා නෑ මේ කෙලෙස් සහගත බැඳීම දුරු කිරීම පිණිස ප්‍රහාණය පිණිස මං එහෙනම් ප්‍රතිපදාවට එන්න ඕන. මොකද්ද ප්‍රතිපදාව? බොරුව අතහරින්න. එහෙමයි ස්වාමී. ඒතර කිසිම තමන් රැක ගැනීමවත් කාම වස්තුවක් රැක ගැනීමවත් අනුත් රැකින්නවත් අවඥාවට පත් වෙන එක වළක්වන නිසා බොරු කීමෙන් මේ එයා බොරු කියන්නේ බොරු අතහරින්න. එහෙමයි ස්වාමී. බොරු අතහරින්න. බොරු අතහැරලා කුසලයේ පිහිල්ලා කාමයේ අතහරිනවා එයා. එහෙමයි ස්වාමී. කාමේ නම් බොරු කියලා රකින්නේ කාමයේ අතහරිනවා. එහෙමයි. තමාව නම් රකින්න හදන්නේ බොරු කියලා තමන් අතහරිනවා සත්‍ය ධර්මයේ පිහිටනවා. සත්‍ය රකින්න. සත්‍ය රකින්න. එහෙමයි. තමන් අතහරිනවා. එහෙමයි. සත්‍ය රකින්න. හරි ආශ්චර්යනේ. තමන් අතහැරලා අවඥාවත් අතහැරලා කාමීත් අතහැරලා සත්‍ය රකින්නවා කියන්නේ ධර්මය රකින්නවා කියලා කියන්නේ. එහෙමයි. පුදුම ආශ්චර්යව නැද්ද? බලන්න ඒකට ගෘහපති විහාරෙත් කොට සංසිඳන ශේල යන හැටි. එහෙමයි. මේ සත්‍යවාදී බව ගැන නම් පුදුම ලස්සන තැනක් තියෙනවා අම්බලට්ටික රාහුලවාදී සූත්‍රයේ පින්වත් රාහුල කරන්න බැරි වැරද්දක් නැහැ කියලා. බොරු කියන කෙනා. බොරු කියන කෙනාට. එහෙමයි ස්වාමී. ඕන වැරද්දක් කරන්න පුළුවන් කියලා. හරියට මුණින් අතට හරව මේ මුට්ටියක් වගේ කියනවා. කවදාවත් එයා ಗುಣ පිරෙන්නේ නැහැ කියනවා. එහෙමයි. බොරු කියන්න පුළුවන් කෙනාට. එහෙයි. ඔව්නේ. එහෙමයි ස්වාමීනි. හිස් මුට්ටියක් වගේ කියනවා. හිස් මුට්ටියක් පෙන්ලා කියනවා පොඩි රාහුල යන්න හස්සේ 7 අවුරුද්දේ. එහෙමයි. හිස් මුට්ටියක් පෙන්ලා කියන මේ හිස් මුට්ටිය වගේ කියනවා. ඒ කියන්නේ හිස් කියනවා යා. ಗುಣ ධර්මයන්ගේ. එහෙමයි. මුට්ටිය අනිත් පැත්ත හරවල පෙන්නන මෙන්න මේ මුට්ටිය අනිත් පැත්ත හැරුවා වගේ කියන බොරු කියන්න පුළුවන් කෙනා. කිසි දෙයක් පිරෙන්නේ නැහැ නේ මුට්ටියට එතකොට. එහෙමයි. ආහන් ඒ වගේ කියනවා. ඒ නිසා රාහුල හික්මෙන්න කියනවා දැන බොරු කියන්නේ නැහැ කියලා. ස්වාමීනි ගුණය පිහිටන්නේ නැතුව යනවා. ගුණේ පිටින් නැතුව යනවා. එහෙමයි. බොරුවත් එක්ක. එහෙයි. අනිත් ඕන දෙයක් කරන්න පුළුවන් එතකොට. එහෙමයි. ඇයි කරලා කියන්නේ බෑ මං කලේ නෑ. එහෙයි. මං කලේ නෑ. එහෙමයි. ලේසින වචනේ. එහෙයි. මං කලේ නෑ. මං දන්නේ නෑ. ඊට පස්සේ යා හිතනවා කියනවා බොරු කීම හේතු කරන මගේ හිත චෝදනා කරනවා. ඒ වගේම තමයි අනිත් අය බුද්ධිමත් අය ගරහනවා මෙයා බොරුකාරයෙක්. විශ්වාස කරන්න බෑ. බොරුකාරයෙක් කියලා ගරහනවා කියනවා. ඒ වගේම තමයි මරණින් මත්තේ කය බිඳී මරණින් මතු කොහෙද යන්න පුළුවන් දුගතිය. එහෙමයි. ඒත දේවකෝ පන සංයෝජන මේක සංයෝජනයක් නෙවෙයි. මේක නීවරණයක් නෙවෙයි. එහෙනම් මේක ප්‍රහාණය කිරීම පිණිස මම ප්‍රතිපත්තිය දෙන්න ඕන. යේච මුසාවාජ පත්‍ය උපජ්ජයං ආසවා විගත පරිලා එහෙනම් බොරුව හේතු කරගෙන හිත චෝදනා කරනකොට ආශ්‍රව තියෙනවා. අනිත් අය මේ චෝදනා කරනකොට ආශ්‍රව හට ගන්න. සතර පායට යන විදිහට ආශ්‍රව උපදිනවා. එහෙමයි. එහෙනම් බොරුව අතහැරීම හේතු කරගෙන මොකද වෙන්නේ? දුක් පීඩා හට ගන්න ආශ්‍රව පව නැතිලා යනවා නෙමෙයි. දුක් පීඩා හට ගන්න ආශ්‍රව පව නැතිලා යනවා නෙමෙයි. සච්චම් වාචා නිස්සාය මුසාවාදෝ පහතබ්බෝති සත්‍යේ පිහිටලා බොරුව අතරින්න කියලා මම ප්‍රකාශයක් කළාද ඒ ප්‍රකාශය කළේ ඔය හේතු කරගෙනයි ගෘහපතිය කියලා කිව්වා. එහෙමයි ස්වාමීනි. මේ තුමගේ හිත පුදුම ප්‍රීතියෙන් ඉපිලී ගියා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සතුම් මැරීමෙන් වැළකීලා යා හොඳට විමර්ශන අනිත් තමයි විමර්ශනයක යෙදී ඔය සිල්පද රකින්න පුළුවන් නම් එහෙමයි. ඒක තමයි වටිනම දේ. එහෙයි. නිකම්ම අපි රැකිලා ඉන්නව නේද? එහෙයි. ඒක නැටි කඩලා යන්න පුළුවන්. විමර්ශනයක යෙදී ප්‍රඥාව උපද්ද අපි මේක අතහරිනව නේද? එහෙමයි. ඒතර ඒක සංසාරේ පුරාවට රැකිනවා. එහෙමයි. එහෙම එකක් තියෙනවනේ. එහෙයි. නිකම්ම අතහැරලා ඉදිද්දී ඒක නිකන් අර අපි හිතමුකෝ දැන් අර දැන් මේ උදොන් ළමයි සිල් සමාදන් කරලා පොඩි ළමයි දැන් කන්න එපා දැන් මේ වෙලාවට බොන්න එපා මෙහෙම කියලා බලෙන් තියාගෙන රැකවල් දාගෙන ඉන්නවා. රැකවල් ටික ඉවරෙච්ච එකම එයාගේ නැහැ නේ සංවරය. එහෙයි. නමුත් යම් කෙනෙකුට මේ දේවල් වල ආදීනව කියලා දීලා ආදීනව හොඳට කියලා දීලා මෙහෙම කරොත් මෙහෙමයි කියලා ප්‍රඥාවක් උපද්දලා එහෙමයි ස්වාමීනි. එයා ඒ කාරණේ නිරත කළොත් මොකද වෙන්නේ? එහෙමයි. එයා එතකොට යන්න තැන එයා දන්නවා මම මේ වැරද්ද කළොත් මටමයි හානිය තියෙන්නේ. එහෙමයි. එයාට මේකෙන් හානි වෙනවා කියලා එයා තේරුම් ගත්තොත්
එයා ඒක පිරිස ඉන්න තැනත් රකින්න නැත් තැනත් රකින්න. එහෙමයි. එලිපිටත් රකින්නවා රහසිත් රකින්නවා. එහෙමයි ස්වාමීනි. හරි මේ අරටුවක් සහිත අරටුව සහිතයි නේද? එහෙමයි ස්වාමීනි. ඒකයි මේ සාසනික හැම දෙයක්ම ප්‍රඥාව මේ බරවිලයි ඔක්කොම සිද්ධ වෙනවා. එහෙමයි. ස්වාමීනි සීලයට පැමිණීමෙන්ම බය වෛර Taman තුලත් අනිකා තුලත් ඇති නොවී යනවා කියන අර්ථය හැමතිස්සෙම සිහි කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. සිහි කර කර පුරුදු කරන කෙනා සසරේ කොහේදිවත් අර ප්‍රඥා සම්පන්න බව නිසා එයාගේ මේ දේවල් බිඳින්නේ. එහෙමයි. ඒ සංවරය එතකොට ස්ථිරයි. එහෙමයි. ප්‍රඥාවත් එක්ක යම් සංවරයක් තියෙන දානීය ආනිසංස හොඳට තේරුම් අරගෙන දන් දෙන කෙනයි ආනිසංස දන්නේ නැතුව දන් දෙන කෙනයි වෙනසක් තියෙනවනේ. එහෙමයි. ඒ කෙනාගේ දානි කොයි වෙලාවත හරියට දන්නේ. එහෙමයි. ආනිසංස දැනගෙන දන් දෙන කෙනා ප්‍රශංසා ලැබුණත් එකයි නොලැබුණත් එකයි නම කිව්වත් එකයි නැතත් එකයි. එහෙම නෙදීනේ. ස්වාමීනි එයාට ඕනේ පිණි අසරිය විඳින්න. එහෙමයි. එහෙම නොවන කල අර ඔබ වහන්සේ මතක් කරා වගේ වෙනත් කාරණා වලට පැටලෙන්න තියෙන ඉඩ කඩ කිසිම දෙයකට ලාභ සත්කාර කී ප්‍රසන්නතා ප්‍රසිද්ධිය එහෙමයි. කාන්නමාන එහෙමයි. නම මොකක්වත් නැහැ ඒක. එහෙමයි ස්වාමීනි. නිකලස් බවටම හිත ගෙනියන. ඒක ප්‍රඥාව උපද්දන දෙයක් තමයි. එතකොට මේ හොඳ ලස්සන විමර්ශාවකින් සිල් රැකීම, දන් දීම, ගුණධර්ම දිනු කිරීම. එහෙමයි. මේ හැම දෙයක්ම කිරීම කියලා කියන්නේ. එහෙමයි. ඉතින් සතුට වෙන නිසා මේ ධර්ම දානය දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයාට කොතරම් අසිරිමත් පණිවිඩයක්ද මේ දෙන්නේ බුදුවරුන්ගේ. එහෙමයි. එතකොට මේ ගුණයක් පවා පුරද්දි කොතරම් සැලකිලිමත් වෙන්න ඕනද? නේද? ලස්සන විමාංශාවක් තුළ පිහිටලා ප්‍රඥා ගෝචර ගුණයක්. ප්‍රඥාවේ පිහිටි ගුණයක්. ඒක තමයි නොසැලෙන ගුණයක් බවට පත් වෙන්නේ. එහෙමයි. ඒ නිසා සසර පුරාවට එන තමන්ගේ ගුණ සම්පatti නොපිරිහෙන විදියට ඒ ගුණ සම්පatti වල පිහිටලා සිටින්න මේ කරන අනුග්‍රහය අනිවාර්යයෙන්ම හේතු වාසනා වෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට උදාාර පුණ්‍ය සම්පත්තිය සසර පුරාවට කුසල සම්පatti ගුණ සම්පatti තුල මනාකොට පිහිටමින් සසර දුකින් ඈතර වීම පිණිසම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ විමර්ශනයේ පිණිස වන ශ්‍රී සද්ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පෙන්වා වදාළ ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව උදා වුණේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ රාජගිරිය මැදවැලිකඩ පාර යන ලිපිණේ පදිංචි පින්වත් චන්දන සහ අග්‍රා දහනායක යන දෙපළ, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි සිරෝමි සහ සාලිය ජයසේකර යන දෙපළ, අසංග සහ නිල්මිනී දහනායක යන දෙපළ ඇතුළු දුවදරුවන් සහ මුණුපුරු මිනිපිරියන් ඒකරාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්න. ඉතින් මේ රැස් කළා උදාාර පුණ්‍ය සම්පත්තිය සාම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර ගටීකාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මයන්ට, සක්දිවිඳුන්, විස්කන් දෙව්පුතු, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා, වරණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයේ අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. බොහෝ කලක් දෙව් මිනිස් ලෝකයාට මේ ධර්මයේ කියා දෙන්නට, සිත සලසන්නට සියලු රැකවරණ සැලසේවා. සසර දුකින් ඈතර වෙන්න මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය සේපාල දහනායක මහතා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මීට වසරකට පෙර මිය පරලෝකීය රාජගිරියේ පදිංචිව සිටි බනෝඩ් අබේවික්‍රම, ඒ වගේම සේපාල දහනායක පියාණන්ට
මීට වසර 7කට පෙර මිය පරලෝකීය සෝමා අයිරාංගනී අත්තනායක මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රාජගිරිය මැද වැලිකඩ පාර යන ලිපිණේ පදිංචි පින්වත් චන්දන අග්‍රා දහනායක යන දෙපළත්, ඕස්ට්‍රේලියාවේ පදිංචි සිරෝමි සාලිය ජයසේකර යන දෙපළ, අසංග සහ නිල්මිනී දහනායක යන දෙපළ ඇතුළු දුවදරුවන් මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින ඉන්ද්‍රාණි ජයසේකර පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුල්වල සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන රාජගිරිය මැදවැලිකඩ පාර යන ලිපිණේ පදිංචි පින්වත් චන්දන සහ අග්‍රා දහනායක යන දෙපළ, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි සිරෝමි සහ සාලිය ජයසේකර යන දෙපළ, අසංග සහ නිල්මිනී දහනායක දෙපළ ඇතුළු පින්වන්ත දූදරුවන් සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළේ පවුලේ පින්වත් හැමදෙනා අපි තාම දයාසිතින් පින්වන්ත ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. පිණිති ඔබටත් අප ආරාධනා කරගන්නවා. ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි ඔබට ඉතාම දයාවෙන් ආරාධනා කරගන්නවා. ඉතින් විමර්ශනයේ පිණිස දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.